හරි. දරුවනේ අපි කතා කරගෙන ආවේ මේ මූලික තාර්කික ద్వාර සම්බන්ධයෙන්. මූලික ద్వාර සම්බන්ධයෙන් අපි මේ වෙනකොට n ద్వාරය සහ o ద్వාරය කතා කරලා අවසන් කළා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුතේ මේ මූලික ద్వාරයන් වල තවත් එක ద్వාරයක් not ద్వාරය. not ద్వාරය. right. එහෙනම් දැන් කලින් වීඩියෝ පාඩම් මාලාවේදී පුතාලට and එක සහ o එක ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා. මේ වීඩියෝ මට බාලාව නරඹන දරුවෙක් ඉන්නවා නම් කලින් වීඩියෝ එක නරඹලා ඉන්න පුතේ. එතකොට අපිට මෙතන ඉඳලා ඒ අවබෝධයත් එක්ක යන්න පුළුවන්. හරි. ඉතින් පුතාලට මතක ඇති මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ විදිහට අපි n ద్వාරය සාකච්ඡා කරා. n ద్వාරය තුලින් සිද්ධ වෙන්නේ මේ විදිහේ විචල්‍යයන් දෙකක් ගුණ වීම. එතකොට අපිට ප්‍රකාශනයක් ලැබෙනවා පුතේ f සමානයි a.b කියලා. ඒ වගේම අපි කතා කරා o ద్వාරය තුල බූලිය ආකලනයක් සිද්ධ වෙනවා. එහිදී අපිට f සමානයි a ධන b විදිහට ප්‍රකාශනයක් ලැබුණා. ඉතින් අපි හැම වෙලාවකදීම පුතේ මේ සෑම ద్వාරයකම සංකේතය, පරිපතය, සත්‍යතා වගුව ප්‍රකාශනීය විදිහට අපි කොටස් හතරක් ගත්තා. එහෙනම් මේ කොටස් හතරෙන් පසු n ద్వාරයේත් මේ කොටස් හතර අපි මේ විදිහට ගත්තා. ඔන්න දැන් එනවා පුතේ අපි not කියන ద్వාරයට. දැන් මේ not කියන ద్వාරයටත් අර විදිහටම සංකේතයක් පවතිනවා. සංකේතය. ඒ වගේම යාට පරිපතය. ඒ වගේම සත්‍යතා වගුව. ඒ වගේම ප්‍රකාශනය. මේ not කියන්නේ බූලිය අනුපූරකයක් කියලානේ අපි ඉගෙන ගත්තේ. not ద్వාරය කියන්නේ බූලිය අනුපූරකයට. එතකොට මේකේ සංකේතයේ විදිහට නේද පුතේ? අපි ගත්තේ අර මෙහෙම උඩින් ඉර යම් කිසි විචල්‍යයක් උඩින් ඉර මේකේ ගේට් එකේ සංකේතයේ විදිහට අපි ගන්න මෙන්න මේ සංකේතය. මේකේ පුතේ තියෙන විශේෂත්වය තමයි මේ not ద్వාරයට තියෙන එක ඉන්පුට් එකයි. දැන් අපි කලින් කතා කරපු n ద్వාරයට o ద్వාරයට මේ දෙකටම අපිට ඉන්පුට් දෙක දකින්න පුළුවන්කම තිබුණා. නමුත් not ద్వාරය තුල අපිට දකින්න හම්බ වෙන්නේ ඉන්පුට් එකක් එක් විචල්‍යයක් පමණයි. හරි. අපි එහෙමනම් මේ දැන් not ద్వාරයට අදාළව අපි පරිපතයක් අදිමු. අපි බලමු පරිපතයක් නිර්මාණය කරලා මොකද්ද මේ ద్వාරයේ හැසිරීම කියලා. හරි. මේකෙත් අපි සරල පරිපතයකින් පටන් ගමු. හරි. මේ විදිහට අපිට විලිකෝෂය ගන්න පුළුවන්. මේ විදිහට අපිට ස්විච් එකක් දා ගන්නවා. සයිඩ් ස්විච් එකක් දාගෙන ඉවරලා මම මේ විදිහට බල්බයක් යොදා ගන්නවා. හරි. මෙන්න මේ විදිහට. දැන් මේ අවස්ථාවේදී අපිට බලන්න පුළුවන් මැදින් අග්‍රයක් සම්බන්ධ වෙලානේ. එතකොට මේ මැදින් සම්බන්ධ වෙච්ච අග්‍රය අපි මෙන්න මෙහෙම කරමු. අපි දැන් මේකෙදි සිද්ධ වෙන්නේ මේ සරල පරිපතය. මේකෙදි මේ සිද්ධ වෙන්නේ බල්බ් එක පත්තු වීමනේ. මේ බල්බ් එක කොහොමද පත්තු වෙනවද පුතේ? එතකොට මේ ස්විච් එක දැම්මත් එකයි නැතත් එකයි. අපි මෙතන E කියලා ගත්තොත්, මෙතන A කියලා ගත්තොත් අපිට A කියන ස්විච් එක අදාළ නැහැ. F කියන එක කෙනා පත්තු වෙනවා. සාමාන්‍ය අවස්ථාවක්. එතකොට මෙතන මේ ස්විච් එක දැම්මත් පත්තු වෙනවා. ඒ කියන්නේ A එකයි නම් ඒත් බල්බ් එක පත්තු වෙනවා. එතකොට මෙතනදී මේ මං යන්නේ සරල පරිපතයක්. දැන් මේ not කියන්නේ එක ස්විච් එකකින් ඉන්නේ මේ හැමදේම සිද්ධ වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය අපි ගෙදර නම් කරන්නේ ස්විච් එක දැම්මම නේද? අපේ ගෙදර තියෙන බල්බ් එක පත්තු වෙනවා. ඉතින් මේ ස්විච් එක දැම්මම ඒ ස්විච් එක එකයි නම් බල්බ් එක එකයි. එතකොට මේ පරිපතය ඕක අපි දැන් වෙනස් කරනවා මෙන්න මේ විදිහට. බලාගන්න. අපි මෙන්න මේ විදිහට අදිමු. මෙන්න මේ විදිහට. දැන් මේක ටිකක් හරි වෙනස්. දැන් මේ වගේ එකක් අපි දැකලා නැහැනේ. right. මම මේක නම් කරන්නම් ඉස්සෙල්ලා. ඔන්න වියලිකෝෂය තියෙනවා. මෙන්න F කියන අපිට බල්බ් එක තියෙනවා. මෙන්න A කියන ස්විච් එක තියෙනවා. දැන් මොකද වෙන්නේ?
දැන් පුතේ මේ අවස්ථාව අපිට බලමු සත්‍යතාව වගුවකින් A සහ F මොකද්ද මේ කරන්නේ කියලා. රයිට් පොඩි වගුවක් ගහලා. දැන් අපි දන්නවා ස්විච් එකයිනේ තියෙන්නේ. දෙකේ පළවෙනි බලය 2යි. එක ස්විච් එකයිනේ. එතකොට A කියලා එක විචල්‍යයයි තියෙන්නේ. ඒතර එක විචල්‍යයයි නම් අවස්ථා දෙකයි. එහෙනම් අපිට මෙතනදී අවස්ථා දෙක ගන්න පුළුවන් බිඳුව සහ 1. දැන් පුතේ A ස්විච් එක දාලා නැහැ බිඳුවයි. A ස්විච් එක දාන්න ඕනිත් නැහැ. ඒක බිඳුව තියෙද්දි මොකද වෙන්නේ? මේ විදුලිය මේ විදිහට ඔන්න බලන්න මෙතනින් ගමන් කරනවා. ගමන් කළා මේ බල්බ් එක පත්තු වෙනවා. රයිට්. දානවට පැහැදිලිනේ. ගැටලුවක් නැහැනේ. හැබැයි මේ ස්විච් එක දැන් බිඳුවේදී බල්බ් එක පත්තු වෙනවනේ. මේ ස්විච් එක දැම්මොත් මොකද වෙන්නේ? විදුලිය කියන්නේ පුතේ වේගවත්. විදුලිය වේගවත් කියලා අපි අහලා තියෙනවනේ. එතකොට මෙයාගේ විදුලි ප්‍රතිරෝධය හරි වැඩි. මෙයා මාර වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔයා මේ ස්විච් එක දාපු ගමන් මොකද වෙන්නේ? විදුලිය බලන්නේ ළමයි ළඟම පාරෙන් යන්න. හරිද පුතේ? ළඟම පාරෙන් යන්න විදුලිය. එහෙනම් මෙයා මෙන්න හම්බ වෙනවා මෙයාට ෂෝට් කට් එකක්. මෙයා මෙන්න මේ ෂෝට් කට් එකෙන් මේ විදිහට යනවා. පැහැදිලිද? මෙයා උඩට යන්නේ නැහැ. මේ උඩ කඩේරි කොටසට යන්නේ නැහැ. එතකොට මෙයා මේ ෂෝට් කට් එකෙන් ගිහින් අහපව් වෙනවා. ආයි ගිහින් මෙහෙම එනවා. ඇවිල්ලා බැටරි කෑල්ලටම එනවා. දැන් පුතාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට ගන්න. ඔන්න බලන්න. අපි පොඩි බැටරි කෑල්ලක් ගමු. මේ පොඩි ඔන්න බැටරි කෑල්ලක් ගත්තා. දැන් මේක මේ අග්‍රයෙන් අපි පොඩි LED බල්බයක් පත්තු කරමු. හරි මේ LED බල්බයක්. එහෙම දායිමුනේ. හරි. දැන් මේක අපි දන්නවා මේ තියෙන ධනාග්‍රය. අපි ගෙදෙද්දි කරන ප්‍රායෝගික වැඩ. මේ ඍණාග්‍රය. දැන් මේ විදිහට මේ වයර් දෙක සම්බන්ධ කරාම බල්බ් එක පත්තු වෙනවා. කිසිම කරදරයක් නැහැ. මේ කලින් සිද්ධ වෙච්ච අවස්ථාව නේද පුතේ? කිසිම කරදරයක් නැහැ. පුතා මේ විදිහට බල්බ් එකක් පත්තු කරන ගමන් මෙන්න මෙතන ඉඳලා මෙතනට තව වයර් එකක් සම්බන්ධ කරගන්න මේ විදිහට තියාගන්න. හරිද? මොකුත් වෙන්නේ නැහනේ. මොකුත් වෙන්නේ නැහැ බල්බ් එක පත්තු වෙනවා. දැන් පුතාලට පුළුවන් මෙතනට තන LED බල්බ් එකක් සම්බන්ධ කරන්න. නේද? මෙතනත් LED බල්බ් එකක් සම්බන්ධ කරොත් එහෙනම් ඒකත් පත්තු වෙනවා. ඒ බල්බ් එකත් පත්තු වෙනවා. දැන් කිසිම අවුලක් නැහැනේ. මොකද විදුලිය බලන්නේ කොහොම හරි ප්‍රතිරෝධය වැඩි නිසා කොහෙන් හරි එළියට යන්න. එයා බලන්නේ කොහෙන් හරි එළියට යන්න. ඉතින් බල්බ් එකක් තිබ්බොත් ගැටලුවක් නැහැ මේක එළියට යනවා. මේ බල්බ් එක අයින් කළා මෙහෙම තියෙන ස්විච් එක ඔයා මේ දෙක සම්බන්ධ කරොත් සම්බන්ධ කරලා ෂෝට් වෙනව නේද පුතේ? ෂෝට් වෙනවා. ගින්දර විසි වෙනවා. නේද? විදුලිය ගින්දර විදිහට විසි වෙනවා. ටිස් ටිස් ගාලා. එතකොට එහෙම ෂෝට් වෙච්ච ගමන් මේ බල්බ් එක නිමෙනවා. මේ බල්බ් එක නිමෙනවා. ඒක අපි ගමු මෙහෙම. අවුට්පුට් එක බිඳුව වෙනවා. දැන් පුතේ කරන්ට් එක ඒකෙන් අදහස් වෙන්නේ මේ ෂෝට් වෙනවා කියන්නේ කරන්ට් එකට පිටවීමක් නැහැ. පිටවීමක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ මේ බැටරි කෑල්ල? මේක රත් වෙනවා. බැටරි කෑල්ල රත් වෙනවා. රත් වෙලා හරි බැටරියෙන් හරි පිට දාන්න හදන්නේ. ඒතකොට ඒ කියන්නේ විදුලිය මෙන්න මෙහෙම යන්නේ පුතේ. ඔන්න ඔහොමයි යන්නේ. ඉතින් මේක පත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ තමයි මම මේ නොට් ద్వාරය පැහැදිලි කරන්න මේ ඇඳ පරිපතය. ඔය ඇඳ පරිපතේ අපි ප්‍රායෝගිකව භාවිතා වෙන අවස්ථාවක් මේ. අපි අතින් සමහරලාට මේ LED බල්බ් එකේ කණු දෙකකට ෂෝට් වෙන්නේ. එතකොට මේකේ වයර් එකක් ගිහිල්ලා මේ චූටි කණුවක ගෑවෙන්නේ. ඒක දරුවෝ කරලා තියෙනවා නම් මතකයි. එතකොට මේ ෂෝට් වෙලා මේවා එකට එකතු වෙන්නේ. එහෙම වෙලා පිච්චිලා යන්නේ. ඇයි? විදුලියේ පවර් එක වැඩි වුණොත් ඒක දරා ගන්න බැරි එකක් නම් පිච්චිලා යනවා. එහෙමනම් මේ නොට් ద్వාරයෙන් අපි අද ඉගෙන ගන්න ඕනේ මෙච්චරයි. ස්විච් එක ඕෆ් නම් අවුට්පුට් එක එකයි. ස්විච් එක ඔන් නම් අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් මේකෙදි මේ මොකද්ද වෙන්නේ? සත්‍යතා වගුව තුල ඉන්පුට් එක බිඳුවයි නම් අවුට්පුට් එක එකයි. අවුට්පුට් එක බිඳුවයි නම් ඉන්පුට් එක එකයි. ඒ කියන්නේ මොකද හැම වෙලෙම මේකේ වෙලා තියෙන අනිත් පැත්ත නේද? අපි ඔකට කියන අනුපූරකය. ප්‍රතිලෝමය. මේ තියන්නේ ප්‍රතිලෝමය. ඒ කියන්නේ ආදානයේ අනිත් පැත්ත. ඒ නිසා අපිට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. F කියන කෙනා සමාන වෙන්නේ A ගේ අනිත් පැත්තට. තේරුණාද? දැන් ඔක අපිට මේ විදිහටත් පෙන්වුව හැකි. A කියන්නේ බිඳුවයි නම් A බා කියන්නේ එකයි. A එකයි නම් A බා බිඳුවයි මි.
පොඩි වගුවක්. එහෙමනම් ඕකෙන් අදහස් වෙන්නේ A බා තමයි Fට සමාන. එහෙනම් පුතේ නොද්දවාරයේ බූලිය ප්‍රකාශනය ගන්න පුළුවන්. F සමානයි A බා. A බා එකක් දැම්මොත් පුතේ ඒකෙන් කියන්නේ මේක අනිත් පැත්ත හැරෙනවා. ඔන්න අපි කරමු උදාහරණයක්. මෙන්න A 0.1 කියලා තිබ්බොත් මට කියන්න A බා බිඳුව නම් 1.1. මේකම අනිත් පැත්ත හරවන්නයි තියෙන්නේ. පැහැදිලිද? මේ ලැබෙන ඉන්පුට් එක අනිත් පැත්ත හරවන එක තමයි මේ සංකේතයෙන් අපි කරන්නේ. හරි. එහෙනම් මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා නොද්දවාරයෙන් සිද්ධ වෙන දේවල් ටික අවබෝධ කරගන්න. දැන් අපි මේ ඉගෙනගත්ත ගේට්ස් තුන සම්බන්ධ කරගෙන දැන් අපි AND එක ඉගෙන ගත්තා, OR එක ඉගෙන ගත්තා, NOT එක ඉගෙන ගත්තා. මේ ඉගෙනගත්ත ගේට්ස් තුන සම්බන්ධ කරලා පොඩි තර්කයක් ගොඩනගමු. පොඩි තාර්කික මෙහෙයුමක් සිද්ධ කරමු. හරි. අපි බලමු. දැන් ඔන්න අපිට තියෙනවා AND ద్వාරය, අපිට තියෙනවා O ద్వාරය, right? අපිට තියෙනවා NOT ద్వාරය තනි අග්‍රයක. දැන් මේක කොහොමද එකට පාවිච්චි වෙන්නේ? අපි දැන් මේ AND gate එකයි OR gate එකයි යොදාගෙන පුතේ පොඩි පරිපතයක් හදලා බලමු. දැන් මේ පරිපත එකතු කරලානේ මේ වැඩේ දැන් කරන්නේ. right. අපි මේ විදිහට බලමු පරිපතයක්. O ద్వාරයක් ගත්තා. ඔන්න O ద్వාරය අදිනවා. right. දැන් ඔන්න AND ద్వාරයක් තියෙනවා. ඒ වගේම මම මේ AND ద్వාරය දැන් මේ විදිහට ඔන්න දැන් අපි AB කියලා ඉස්සෙල්ලාම ගමු. ඔන්න AB කියලා දැන් මේක ඇතුළට ආදාන දෙක යනවා. දැන් මම මේ B ආදානෙම මේ විදිහට නැවත මේ ආදානයට සම්බන්ධ කරනවා. මම මේ කරේ මෙච්චරයි. මේ ගේට් එක මෙතෙන්ට දාගත්තා. මේ ගේට් එක මෙතෙන්ට දාගත්තා. දැන් මේ ගේට්ස් දෙකටම අග්‍ර තියෙනවනේ. එතකොට පුතේ දැන් මේ O ගේට් එකේ එක අග්‍රයක් විදිහට මම AND ගේට් එකේ අවුට්පුට් එක යොදාගත්තා. හරි. දැන් මෙතනින් එළියට එනවා F එක. දැන් අපිට ඉස්සෙල්ලාම කියන්නේ අපි පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලාම මේ පරිපතයේ F එක හදන්න. ඒ කියන්නේ මේ පරිපතයේ F එක කොහොමද හැදෙන්නේ? හරි. එතකොට අපි කරන්න පුතේ දැන් මේවා මේ කම්බිනේ. මේ කම්බි උඩින් අපි ලියමු. දැන් මේ AB මේ AND ගේට් එක ඇතුළට ආවහන් එළියට එන්නේ මොකද්ද? A.B. මෙතනින් එළියට එන්නේ. මේ B මොකද වෙන්නේ මෙතෙන්ට? B විදිහට වෙනවා. දැන් පුතේ එහෙනම් F එක කොහොමද එනව ඇත්තේ? F සමානයි මේ කම්බියෙන් එනවා A.B. දැන් මේ A.B මොනව වෙනවද? එකතු වෙනවා මේ Bත් එක්ක. පැහැදිලිද? එහෙනම් මේ A.B මෙතනින් ප්‍රොසෙස් වෙනවා එකතු වෙනවා Bත් එක්ක. එහෙමනම් අපිට ඔන්න හම්බ වෙනවා ප්‍රකාශනයක් A.B ධන B. A.B ධන B. එතකොට මෙන්න දැන් අපි මේ විදිහට බේසික් ගේට්ස් යොදාගෙන AND එකයි O එකයි යොදාගෙන පරිපතයක් හැදුවා. දැන් අපි ওই විදිහට තව පරිපතයක් ගමු. ඔන්න දරුවෝ. මම AND ద్వාර දෙකක් අදිනවා. ඊට මෙතනින් අදිනවා O ద్వාරයක්. දැන් මම මේ AND ద్వාර දෙකේම අවුට්පුට් එක දෙනවා O ద్వාරයට. O ద్వාරයෙන් ප්‍රතිදානය ගන්නවා. හරි. දැන් මම මේ පැත්තට ඒව දෙනවා. B කියලා එකක් ගන්නවා. මම B කියන එක මේ දෙන්නටම දෙනවා. එතකොට මේ විදිහට අදින්න පුළුවන්. C ව දෙනවා මම මෙයාට. හරිනේ. මම දැන් ඉන්පුට් තුනක් ගත්තා පුතේ. මෙතන ඉන්පුට් දෙකයි නේද? මෙතන ඉන්පුට් දෙකයි විචල්යන්. ඉන්පුට් දෙකයි. මේක ඉන්පුට් තුනයි. right? ඉන්පුට් තුනයි. දැන් පැහැදිලිද? දැන් අපි බලමු මෙයාගේ අවුට්පුට් එක කොහොමද හැදෙන්නේ කියලා. F එක. දැන් මේවා ඩොට්. මේක ධන. එහෙම ලිව්වට කමන්නේ. A සහ B මෙතනින් එළියට එනවා A.B කියලා. මේක දනි B.C. අපිට මේවා
වරහන් උනක් දාන්න පුළුවන්. ධන කියන කොටසට දැන් මේ විදිහට මේ කොටස් දෙකට මේ දෙන්න ආවහම F සමානයි A.B ධන B.C මේ විදිහට ප්‍රකාශනයක් එනවා පුත්. දැන් එහෙනම් මෙන්න පරිපතය. දැන් මේ තුල තියෙන ලොජික් තමයි මේ. මෙයා මෙයාගෙන් ಗುಣ වෙනවා, මෙයා මෙයාගෙන් ಗುಣ වෙනවා, අන්තිමට දෙන්න එකතු වෙනවා. දැන් මේ අවුට්පුට් දෙක මේ විදිහට ගත්තට පස්සේ අපිට කියනවා ওই දෙකේ සත්‍යතාවය පෙන්වන්න. මේ දෙකේ සත්‍යතාවය. අන්න දැන් අපි යන්නේ සත්‍යතාවගු අදින්න. අපි මෙයාට සත්‍යතාවගුවක් අදිමුකෝ. අන්තිමට ඇඳ එක්කෙනාට. හරි. දැන් අපි සත්‍යතාවගුව අදින්නේ කොහොමද? මේ ඉන්පුට් තුන තියෙනවනේ. මේ ඉන්පුට් තුනේ හැසිරීමනේ මේ ගේට්ස් වලින් එළියට එවන්නේ. ආයි බලාගන්න. මේ ඉන්පුට් තුනේ හැසිරීම පුතේ මේ F එකෙන් එළියට දෙනවා. කොහොමද මෙයාලා හැසිරුනේ? A B ගෙන් ಗುಣ වුණා. B C ගෙන් ಗುಣ වුණා. A දෙක එකතු වුණා. එතනින් බිහි වෙනවා F එකක්. එහෙනම් මේ F එකට අදාළ අගය හැදෙන්නේ A B C කියන විචල්‍යයන් තුනේ හැසිරීමෙන්. එතකොට මේ විචල්‍යයන් තුනට හැසිරෙන්න පුළුවන් ආකාරයන් අපි හොයනවා දෙකේ තුන්වෙනි බලය. තුන්වෙනි බලය 8යි. එහෙනම් මෙයාලා ස්ටෙප් 8ක් පහලට යනවා. මොකද මෙයාලට විචල්‍යයන් තුනකට අවස්ථා 8ක් හැසිරෙන්න පුළුවන්. දැන් අපි සත්‍යතාවගුව මේ විදිහට ගහමු. ඊට පස්සේ අපි බලනවා ABC මොනවා වෙනවද? AB ගෙන් ಗುಣ වෙලා. එහෙනම් අපි මෙතනින් ලියමු ඒකත්. AB ගෙන් ಗುಣ වෙලා. තව BC ගෙන් ಗುಣ වෙලා. එහෙනම් ඊට පස්සේ තමයි F එක එන්නේ. F කියන්නේ AB ධන BC ට. right? F කියන්නේ AB ධන BC ට. ඒක අපි එහෙම ලිව්වත් එකයි F කියලා ලිව්වත් එකයි. right? දැන් අපි මේ විදිහට සත්‍යතාවගුවක් හදා ගන්න ඕනේ. පැහැදිලිද සත්‍යතාවගුව හැදිච්ච විදිහ? සත්‍යතාවගුවේ මෙන්න මේ කොටස් ටික හරියටම ගන්න අපි ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිනේ? දැන් අපිට තියෙන්නේ මේ සත්‍යතාවගුව පුරව ගන්න. අපි දන්නවා ABC ගේ පටන් ගන්න C ගෙන්. මෙයා දෙකේ බිඳුවෙනි බලය නේද? බලයන් තුනක් තියෙනවනේ මේ. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළමු බලය, දෙකේ දෙවෙනි බලය. බිඳුවෙනි බලය 1යි, දෙවෙනි බලය 2යි, පළවෙනි බලය 2යි, දෙවෙනි බලය 4යි. එහෙනම් මෙතන යන්නේ එකෙන් එක. හරි. කොහොම සත්‍යතාවගුව ගෙනියන්නේ එහෙනම්? බිඳුවයි 1යි. බිඳුවයි 1යි. එහෙම යනවා 8 පාරක්. බිඳුවයි 1යි, බිඳුවයි 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි. දැන් ඒක හරි. දැන් දෙකෙන් දෙක. බිඳු 2යි, 1 2යි. බිඳු 2යි, 1 2යි. 4න් 4. බිඳු 4යි, 1 4යි. හරි. එහෙනම් වගුව මෙතනින් ඉවරයි. දැන් ABC තුන් දෙනා හරි. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? AB ගෙන් ಗುಣ කරනවා. ಗುಣ කරමු. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවකින් බිඳුවක් ගන්නවොත් බිඳුවයි. ආයි බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. එක්වරක් එක එකයි. අන්න එකේ දෙකක් විතරක් තිබ්බ නිසා 1යි 1යි කියලා ආවා. මෙතන එකේ දෙකක් තියෙනවා. දැන් B වැඩි කරනවා C ගෙන්. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. දැන් BC ගේ AB ගේ අගයන් දෙක ඔය විදිහට ආවා. දැන් A ලැබෙන අගයන් මෙතනින් මොනව කරනවද? එකතු කරනවා. දැන් මේක එකතු කරමු. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි එකයි එකයි. එකතු කරනකොට පුතේ දෙපැත්තෙන් කොයි පැත්ත එක තිබ්බත් එකයි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. එකයි බිඳුවයි එකයි 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 එකයි. එහෙනම් පුතේ ABC කියන ඉන්පුට් තුන මේ පරිපතය ඇතුළට ගියොත් ඒ පරිපතයෙන් එළියට එක කියලා එන්නේ අවස්ථා 3යි.
අනිත් ඔක්කොම බිඳුව. එතකොට නම් අපි ගමුකෝ මේක මෙහෙම AB කියන්නේ ස්විච් තුනක්. ඒ ස්විච් තුනට අදාළව F කියන බල්බ් එක පත්තු කරන්න පුළුවන්. එක්ක ස්විච් තුනම ඔන් කරන්න ඕනි. නැත්නම් ස්විච් තුනෙන් දෙකක් ඔන් කරන්න ඕනි. එතකොට මේ බල්බ් එක පත්තු කරගන්න පුළුවන්. මේ බලන්න මේ අවස්ථා ටික. අපි තුම F කියන්නේ මෙතන බල්බ් එකක් තියෙනවා නම් ඒ බල්බ් එක පත්තු වෙන්නේ මේ එක්ක ස්විච් තුනම දාන්න ඕනි. නැත්නම් ස්විච් දෙකක් දාන්න ඕනි මේ. ස්විච් තුනෙන් දෙකක් දැම්ම නම් ඇති. ඒ කියන්නේ BC දැම්මොත් ඔන් වෙනවා. AB දැම්මොත් ඔන් වෙනවා. නැත්නම් ABC තුනම දාන්න ඕනි. එක ස්විච් එකක් විතරක් දැම්මට බල්බ් එක ඔන් කරගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක්. මේ සත්‍යතා වගුවෙන් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මෙන්න මේ සත්‍යතා වගුව සහ මේ පරිපතය පුතාලා නිර්මාණය කරගන්න. එතකොට මේ විදිහට මේ සත්‍යතා වගුව නිර්මාණය කරගෙන ඉස්සෙල්ලම පුතේ පරිපතය අදින්න. හැම වෙලාවකම පරිපතයේ මේ කම්බි උඩින් මේ අවුට්පුට් එක ලියන්න. එහෙම අවුට්පුට් එක ලියලා තමයි පුතා ගන්න ඕනේ F සමානයි AB ධන BC කියලා. ඊට පස්සේ තමයි මේ විදිහට සත්‍යතා වගුවක් නිර්මාණය කරගන්න ඕනි. හරිද? හරි. එහෙනම් මේ සත්‍යතා වගුව දැන් හරි තනියම තමන් නිර්මාණය කරගන්න මේ පරිපතයට අදාළ. ඊට පස්සේ අපි යමු ආයි අලුත් පරිපතයකට. දැන් අපි not එක use කරලා බලමු පුතේ. not එක use කරලා. දැන් මෙන්න මෙහෙම තියෙන පරිපතයක්. අපි පිටිපස්සෙන් not එකක් දාලා බලමු ඉස්සෙල්ලම මේ විදිහට. මම මොකද කරේ? මෙන්න මේ එක අග්‍රයකට මම not දානවා. බලන්නකෝ. මෙතන තියෙන්නේ A නම්, මෙයා B නම්, මෙයා F නම් මේ F කොහොමද එන්නේ? දැන් මේ A පුතේ මේක ඇතුළට ගිහින් එළියට එන්නේ A විදිහට නෙවෙයිනේ, A බා විදිහට. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ අග්‍රය තුල මේ ඇතුල් වෙන ඉන්පුට් එක අනිත් පැත්ත හැරෙනවා. දැන් මේකට අපි සත්‍යතා වගුවක් ඇන්දොත් F එක කොහොමද එන්නේ ඊට කලින්? F සමානයි A bar dot B. A bar dot B. මොකද මේ A bar සහ මේ B නේ මේ ඇතුළට යන්නේ. මේක ඩොට් වෙලා එළියට එනවා. එතකොට අපි ඒ වගේ වගුවක් ගහන්නේ මෙහෙමයි. AB කියලා ගන්නවා. දැන් A bar කෙනෙකුත් එපෑ. මේ A බම අනිත් පැත්ත හැරෙන්න එපෑ හැම අවස්ථාවකදීම. ඒ නිසා A බාවත් යොදනවා. දැන් අපි ගන්නවා F එක. මේ විදිහට ඔන්න ඒකේ වගුව අදින්නේ. බලන්න not එකක් වැටෙනකොට වෙන දේ. 0.1 0.1 0.2 1නේ. දැන් අපි A බාවත් හදා ගන්න ඕනේ. A බා කියන්නේ 0.2 1 වෙනවා. අනිත් පැත්ත හැරෙනවනේ 1 1 0.2 වෙනවා. දැන් මේ දෙක ගුණ කරන්න කියනවා F එකට 0.1 0යි. 1 1 1යි 0.0 1 0.0. පැහැදිලිද? මේ විදිහට තමයි එහෙමනම් එහි බල්බ් එක පත්තු කරගන්න වෙන්නේ. A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එක ඔන් කළොත් පමණයි බල්බ් එක පත්තු වෙන්නේ. නේද? B ඔන් කරන්න A වහන්න බල්බ් එක පත්තු වෙයි. හරි. එතන මම මේ කියලා දුන්නේ පුතාලට මේ not එකක් සම්බන්ධව. not ද්වාරයක් සම්බන්ධව කොහොමද මේ පරිපතයක් හදන්නේ? ඊට අදාළ සත්‍යතා වගුව හදාගන්නේ. හරි. එහෙනම් මේ උදාහරණයත් අන්න පුතාලා not එකක් දාගන්න මේ not එකට අදාළව. right. ඊට පස්සේ අපි දැන් ටිකක් ඇඩ්වාන්ස් පරිපතයකට යනවා නම් මේ විදිහට යන්න පුළුවන්. O එකක් AND එකක් නැවතත් O එකක්. මේකෙදි මං මෙන්න මෙතෙන්ට මෙයාව සම්බන්ධ කරනවා. මෙතෙන්ට මෙයාව සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මම පුතේ not එකක් දානවා. ඒ not එක පිටිපස්සෙන් එන කෙනාව මෙයාට දෙනවා. මේ not එකෙන් ඉස්සරහෙන් යන කෙනාව මෙයාට දෙනවා. ඊට පස්සේ මේක A
මේක B. B මේ විදිහට අපි අග කපන්න බෑ. ඒ නිසා මම මේක වෙනස් විදිහකට මෙහෙම අදින්න. ඉස්සෙල්ලා C වත් හරි. මෙයාවත් දාගෙන ඉන්න. මෙතෙන්ටත් නොට් එකක් අදිනවා. හරි. දැන් ඔන්න A කියලා මෙයා ඉන්නවා. B කියලා මෙයා ඉන්නවා. මෙයා මෙන්න මේ විදිහට මෙතෙන්ට යනවා. හරිද? මෙයා උඩින් පැනලා මේ විදිහට මෙතෙන්ට එනවා. හරි. දැන් ඔය අග්‍ර කපන්න බැරි නිසා තමයි පුතේ මේ විදිහට දාන්නේ. උඩින් පන්නලා. එතකොට අර උඩින් පැන්න කියන එක අපිට කම්බිවලදී අවබෝධ කරගන්න පුළුවන්. දැන් මම මේ කලින් ඇඳ එකමයි චූට්ටක් වෙනස් කරලා ඇඳි. මේකේ නොට් එකක් යූස් කරලා තියෙනවා. දැන් අපි බලමු මේකේ F එක කොහොමද වෙන්නේ කියලා. මෙතනින් ඇතුළට යන A මෙතනින් එන්නේ A බා කියලා. මෙතනින් යන B මෙතනින් එන්නේ B බා කියලා. හැබැයි පුතේ මේ නොට් එකේ පිටිපස්සෙන් අපි මෙහෙම ගන්නවා කියලා කියන්නේ නොට් එකේ පිටිපස්සෙන් එනකොට එන්නේ A විදිහටමයි. මේ පිටිපස්සෙන් යනවා නම් මෙයා එන්නේ B විදිහටමයි. පැහැදිලිද? ඉස්සරහෙන් ගියොත් තමයි බා එකක් වැටෙන්නේ. දැන් මෙයා ධන ඕදවාරයක්, මෙයා ඇන් ද්වාරයක්, මෙයා ඕදවාරයක්. මෙතනින් එළියට එන්නේ A බා ධන B. මෙතනින් එළියට යන්නේ A.B බා. හරිද? එතකොට අපිට දැන් මෙතනට ඕන වරහණක් කොහොම දාන්න පුළුවන් මොකද ඇන් එකක් නේ. ගුණ කිරීමක් නිසා වරහණක් දාන්න පුළුවන්. මෙතනින් එන්නේ දැන් අපිට F සමානයි A බා ධන B. හරිද? ධන A.B බා. ඔන්න ඔය විදිහට. පැහැදිලිද? මේක ධන වෙන්න ඕනේ. ඒතර මෙතන අර වරහණත් එක්ක ආව නම් ඔහොම දාගන්නත් තිබ්බා. ඒක වැරද්දක් නෑ. මේක තමයි අවසාන උත්තරේ. ඉතින් මේ වගේ පරිපතයක සත්‍යතා වගුවක් අදිනවා නම් අපි කොහොමද අදින්නේ? ඒව අදින්න පුතාලා බීව අදින්න. ඒකයි පෑ ඉන්පුට් දෙක අදින්න. දැන් මේ දෙන්නම නොට් වෙලා නිසා ඒ බාවත් අදින්න බී බාවත් අදින්න. ඒ ඇතිද? බෑ. ඒ බාධන බීවත් අදින්න. ඒ ඇතිද? බෑ. A.B බාවත් අදින්න. දැන් F එක අදින්න. එහෙමනම් මේ වගුව තුල මෙන්න මෙච්චරක් අපිට සත්‍යතා වගුවට අවශ්‍ය කරන දේවල් ටික ඕනි වෙනවා. ඉතින් මම සත්‍යතා වගුව දැන් අදින්න යන්නේ නැහැ. දරුවන්ට මේක තනියෙන් කරගන්න පුළුවන්. එහෙනම් 1 2 3 4 5 6 7. අන්න බලන්න 7ක් එනවා. එතකොට අපිට මේ හැසිරීමනේ ගන්න AB ගේ හැසිරීම. ඒ හැසිරීම අනුව F එකට මොකද වෙන්නේ? එහෙනම් මෙන්න මේ පරිපතය අපි මේ විදිහට නිර්මාණය කරගත්තා. හරිද? එතකොට මේකේ පුතේ නොට් එක වැහලා තියෙන්නේ ඔන්න පිටිපස්සෙන් ඈ. මොකද නොට් එක තනියෙන් වැටෙන්න බෑනේ. දැන් එතකොට දරුවන්ට හිතන්න පුළුවන් නොට් එක ඉස්සරහැනුත් දාන්න පුළුවන්ද? ඔව්. ඉස්සරහැනුත් නොට් එකක් දාන්න පුළුවන් ඕනේ නම්. මෙන්න මේ විදිහට අපි දැන් එකක් දාලා බලමුකෝ. දැන් මේ විදිහට මේ ඉස්සරහැනුත් නොට් එක දාන්න පුළුවන්. ඕනේ නම් පුතේ මේකට A B C කියලා මෙහෙම තුනක් වුණත් දෙන්නත් පුළුවන් ඉන්පුට්. එහෙනම් දැන් මේක එළියට එන්නේ මොකද්ද නේ? ඩොට් නේ. A.B.C ඉස්සරහෙන් නොට් එකක් ආවම පුතේ මොකද වෙන්නේ? මුළු උත්තරේම අනිත් පැත්ත හැරෙනවනේ. ඒ නිසා මුළු උත්තරේට මුඩින් ඉරක් අදිනවා. මෙන්න මේ උත්තරේට මුඩින් ඉරක් ඇඳහන් කියන මේකට ඕව බා කියලා. ඕව බා. පැහැදිලි නේද? ඒ කියන්නේ අපිට නොට් එකට ඕක කරන්න බෑ. නොට් එකට මෙහෙම අපිට මේ තව දාන්න බෑ. ඒක වැරදීනේ. නොට් එකක තියෙන එක ඉන්පුට් එකක් විතරයි. එතකොට ඒකේ ඇතුළට A ගියොත් A බායන එක සාධාරණයි. රයිට්? මේක ඇතුලෙන් මේ ABC නේ මෙතෙන්ට වෙනකන් එන්නේ. මෙතෙන්ට කන් එන්නේ ABC. ABC ම අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ ABC තුන් දෙනා එකතු වෙලා ඒ උත්තරේ අනිත් පැත්ත හැරීමක් වෙන්නේ. දැන් මේ විදිහට නෙන්නේ ABC. මම හතරක් අදින්න 0.01 0.2 1 1 0.4 1 4 නෙන්නේ. එතකොට මෙතන ගුණ කිරීම 0.0 උත්තරේ 1යි. ඇයි අනිත් පැත්ත හැරෙන්නේ බෑ? මෙතනත් 1යි. මෙතනත් 1යි. මෙතනත් 1යි. ඇයි 0.1 0.1 කොහොම බිඳුව ආවත් 1යි. එතකොට මෙතන උත්තරේ 1 වෙන ඒවා තමයි බිඳුව කියලා ගන්න පුළුවන්. හරිද? පැහැදිලිනේ? එහෙනම් මෙන්න මේ විදිහට අපිට ඔය කියන නොට් එකට අදාළව සිද්ධ වෙන සිදුවීම් මොනවද? දැන් මෙතන x එක සමාන වෙන්නේ ABC බාට.
හරිද? මොනවද මෙහෙම කියලා අපිට ඔන්න දැන් අපි අවබෝධ කරගත්තා. දැන් එහෙමනම් අපිට පරිපතත් ඔන්න ගොඩක් දැන් ඇඳ අපි. ඔන්න මේ ඉස්සරහෙන් නොට් එක දාපු පරිපතයක්. ඒ වගේම මේ ඇන්දේ අපි පිටිපස්සට නොට් දාපු පරිපත. එතකොට මේ ඇන්දේ අපි එහෙම එක අග්‍රයකට පමණක් නොට් එක දාපු පරිපතයක්. ඊට පස්සේ අපි ඇන්දා සාමාන්‍ය ඇන්ඩ් එකයි ඕ එකයි යොදාගත් පරිපතයක්. එතකොට මේ අපි ඉගෙනගත්ත පරිපත තුන සම්බන්ධ කරගනිමින් තමයි පුතේ මේ ප්‍රකාශනය ලබා ගත්තෙත් ඊට අදාළ සත්‍යතා වගුව තනියෙන් නිර්මාණය කරේ. එනිසා මේ සත්‍යතා වගුව තනියෙන් නිර්මාණය කිරීමට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ විදිහටම සත්‍යතා වගුව ඉස්සරහට අපි හදන්න ඕනේ නැහැ. ABC ට අදාළව තමයි අපිට F එකේ හැසිරීම අවශ්‍ය වන්නේ. එතකොට අපිට මේ වගේ සත්‍යතා වගුව මීට වඩා කෙටි ක්‍රම වලින් පවා හදන්න ඉගෙන ගන්න වෙනවා. දැනට දරුවන්ට පුළුවන් මේ ආකාරයට මේ සත්‍යතා වගුව අදින්න. මොකද නැත්තම් වැරදෙනවනේ. A බා B බාව දාගෙන A බා B ගෙන් වැඩි වුණාම උත්තරේ මොකක්ද කියලා දාගෙන මෙහෙම අදින්න පුළුවන්. මොකද නැත්තම් අපිට මේක උත්තරේ තාම ගන්න බෑ. හරි. ඉතින් මේ විදිහට මම දැන් දරුවන්ට හෝම්වර්ක් එකක් කියන්නේ මේ අපි මේ වීඩියෝ එක නරඹුවට පස්සේ දරුවන්ට තනියෙන් කරන්නත් මම ඔන්න පරිපත කිහිපයක් දෙනවා. පුතාලා ඒව ඇදගෙන තනියෙන් කරන්න. හරි. දැන් අපිට මේවා මෙහෙම අදින්න පුළුවන් නේ. එතකොට මේවට ඕනි විදිහට අපිට පුළුවන්කම තියෙනවා. හරි. මෙන්න මෙතනින් තමයි F එක ගත්තේ. ටිකක් ලොකු එකක්. මම මේකට දෙනවා A ව. හරි. මම මෙයාට දෙනවා B ව. මෙයාට දෙනවා C not එකක්. ඊට පස්සේ මම මෙන්න මේ අග්‍රය මේ විදිහට not කරනවා. ඉතින් ගමු. B ව not කරලා ඒක දානවා මෙතෙන්ට. C ව දානවා මෙතෙන්ට. right මේ බලන්න. ඊට පස්සේ මෙයාවත් not කරලා මෙතෙන්ට දානවා. right ඔන්න ඔය විදිහට. දැන් මේ පරිපතවල මේ සම්බන්ධතා හරියට අවබෝධ කරගන්න. මේ විදිහට. දැන් මේකේ අවසානයේ උත්තරේ මොකක් වෙයිද කියලා දරුවෝ බලන්න. right. එතකොට මේ බලන්නකො මෙතන මේ B කොටස් දෙකකට බෙදෙනවා. මේ පැත්තටත් ගිහිල්ලා තියෙනවා. මේ පැත්තටත් ගිහින් තියෙනවා. මේ B මේ පැති තුනටම යනවා. එතකොට එයා C ට යනවා. ඒ වගේම මෙතනින් A ගේට් එකට මේ ධන O ගේට් එකටත් යනවා. මේවා අතීත මේවා O. එහෙනම් මට මේක F සමානයි මොකද්ද කියලා ගන්න. අරගෙන පුතේ මේකට අදාළ ප්‍රකාශනය ඒ වගේම සත්‍යතා වගුව. හරි සත්‍යතා වගුව. මේ කියන කාරණා දෙකම මෙතනින් පුතාලා ඔන්න ඉගෙන ගන්න. right. ඊට පස්සේ තව එකක් දෙන්නම්. හරි. එතන මම මේකෙදි not දෙකකුත් ඉදිරියෙන් not එකකුත් ඒ වගේම and gates දෙකකුත් ඔන්න සම්බන්ධ කරලා තියෙනවා. මේකෙදි පුතාලා සත්‍යතා වගුවත් ඒ වගේම ප්‍රකාශනයත් F සමානයි කියලා ඔන්න ලබා ගන්න. ලබාගෙන මේ දෙකටම අදාළව සත්‍යතා වගු දෙක නිර්මාණය කරගන්න. අපි දැන් මේ gates තුනෙන් පස්සේ අපි කතා කරන්න හදන්නේ පුතේ මේ XOR කියන ద్వාරය සම්බන්ධව. XOR කියන ద్వාරය. දැන් මේකත් බේසික් ගේට්ස් යටතේම තමයි අපි XOR වත් ගන්නෙ. මූලික ద్వාර වලින් තවත් එක ద్వාරයක් තමයි පුතේ XOR. දැන් මේකද O කියන එක අපිට හුරු පුරුදුයිනේ. O ద్వාරය අපිට හුරු පුරුදුයි. ඉස්සරහෙන් X අකුරක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඇයි එහෙම උනේ. XOR ద్వාරෙහි ප්‍රතිදානය සත්‍ය වන්නේ. මේකද කියනවා ප්‍රතිදානය සත්‍ය වන්නේ ලබා දෙන ආදානයන්ගෙන් එකක් පමණක්. ආදානයන්ගෙන් එකක් පමණක් සත්‍ය වන අවස්ථාවන්හිදී පමණි. XOR ගැන විශේෂ ප්‍රකාශනයක් කියනවා. XOR ద్వාරයේ ප්‍රතිදානය සත්‍ය වෙන්නේ ලබා දෙන ආදානයන්ගෙන් එකක් පමණක් සත්‍ය වෙන අවස්ථාවකදී පමණයි කියලා. right. අපි මේකෙත් සංකේතය අද ගමුකෝ. සංකේතය.
ඊට පස්සේ අපි මේකේ පරිපතයක් ඇදලා බලමුකෝ. හරි. ඊට පස්සේ අපි සත්‍යතාව ගොහෙම අදගමු. මෙහෙමයි. XOR කියන ద్వාරය පුතේ දැන් XOR නේ O ద్వාරයේම අදිනවා. සාමාන්‍ය විදිහටම O ద్వාරයේ අදින. XOR ගේ වෙනස තමයි මෙන්න මෙතන පිටිපස්සෙන් මෙන්න මෙහෙම තවත් කොටසක් එනවා. ඒකට තමයි මේ අග්‍ර දෙක සම්බන්ධ වෙන්නේ. මේ විදිහටයි XOR ద్వාරය නිර්මාණය වෙන්නේ. හරි. මම ආයෙ දින්නම්. මේ විදිහට O ద్వාරය ඇඳා නැවත මෙන්න මෙහෙම පිටුපස කොටසක් මේම නිර්මාණය කරා. එතකොට මේ විදිහට අපිට XOR ద్వාරය ගන්න පුළුවන්. මේක තුල input කලින් වගේම AB ඇතුළට යනවා. AB ඇතුළට යනවා. එළියට එනවා F. මම F මොකක්ද කියලා කියන්න. දැන් මේකේ සංකේතයේ විදිහට දැන් මේ ලොජික් ගේට් එක මෙහෙම ඇඳලා පුතේ දැන් මේකේ අපි භාවිතා කරන්නේ මේකේ ධනම තමයි. ඕහින්දා. නමුත් මෙතන සිද්ධ වෙනවා අපිට හිතා ගන්න බැරි දෙයක්. අපි ඒකයි x කියන්නේ. දැන් හිතා ගන්න බැරි, හඳුනා ගන්න බැරි දේවල් වලටනේ x කියන්නේ. එතකොට එහෙම දෙයක් වෙන නිසා මෙතන මේ ධන ලකුණ වටේ රවුමක් අදිනවා. ඒක තමයි මෙයාගේ සංකේතය. නැත්නම් මේ රවුමෙන් මොකද්ද කියන්නේ? ඒ රවුමෙන් කියන්නේ විතර නිකන් වෙනස් දෙයක් සිද්ධ වෙනවා. ඒකයි මෙහෙම සංකේතය දාන්නේ. ඉතින් අපි මොකද්ද මේ වෙනස් දෙය කියලා බලමු. අපි පරිපතයක් අදිමුකෝ මේකට. මම මේකට අදිනවා පරිපතයක් මෙන්න මේ විදිහට. මේකේ E කියලා දාමු කලින් වගේම බීලි කෝෂය එනර්ජි එක F කියලා දාමු බල්බ් එක. එතන අපිට ස්විචස් මේ විදිහට යොදා ගන්න පුළුවන්. හරි මම මේ ස්විච් ටික අදින්නේ. මම මෙතන AB කියලා ස්විච් දෙකක් දානවා. ඊට පස්සේ මම මෙතනින් දානවා A බා B බා කියලා ස්විච් දෙකක්. මොකද මේ XOR ద్వාරය තුල සිද්ධ වෙන සිදුවීම පෙන්වන්නයි මම මේක කරන්නේ. එහෙම නැත්නම් අපිට දැන් මේක වෙන විදිහකින් පුතේ මෙතන අපිට F එකේ බල්බ් එක හදලා පෙන්වන්න විදිහක් නැහැ. හරි. දැන් සත්‍යතාව වගුවක් අපි මේකට අදාළව නිර්මාණය කරමු. A තියෙනවා B තියෙනවා F එකත් මෙතනින් තියෙනවා. 0.1 0.2 දැන් ඔන්න බලන්න වෙන දේ. මේක කියනවා XOR ద్వාරේ ස්විචස් දෙකම ඔෆ්. එහෙමනම් AB කියන ස්විචස් දෙකම ඔෆ්. දැන් මේ තියෙන්නේ A බා B බානි පුතේ. ඒ කියන්නේ A ගේ අනුපූරකය. A on වෙනවා නම් A on වෙනවා නම් A බා off වෙන්න ඕනි. එතකොට මෙතනදී AB ස්විචස් දෙකම off වෙලා නම් AB ස්විචස් දෙකම on වෙනවා. right තේරුණාද? මේ දෙකම off වෙනකොට නේද? A සහ B off වෙද්දි A බා B බා on වෙන්න එපා. ඉතින් මේ දෙන්න මෙහෙම එකට on වුණාට වැඩක් නැහැ. මෙතනින් කරන්ට් එක යන්නේ නැහැ නේ A ගෙන්වත් B ගෙන්වත්. නේද? මේ දෙන්න on වෙනකොට මේ දෙන්න off වෙනවා. මේ දෙන්න off වෙනකොට මේ දෙන්නම on වෙනවා. අයි ප්‍රතිවිරුද්ධ දෙයක් සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ. එහෙමනම් මේ ස්විචස් දෙකම off නම් කිසිසේත් F එක පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ.
රයිට් බල්බ් එක පත්තු වෙන්නේ හේතුව තමයි මෙතනින් ස්විචස් දෙක දැම්මත් මෙතනින් ස්විච් දෙක ඔෆ් වෙනවා මෙතනින් ස්විච් එක ඔෆ් කළොත් මෙතනින් ස්විච් එක ඔන් වෙනවා කරන්ට් එක කොහෙන්වත් යන්නේ නැහැ ඒ නිසා පුතේ ස්විචස් දෙකම ඔෆ් නම් අනිවාර්යෙන් බල්බ් එකත් ඔෆ් ඔන්න දැන් A ස්විච් එක ඔෆ් කරලා B ස්විච් එක ඔන් කරනවලු A ස්විච් එක ඔෆ් කරනවා හරි A ස්විච් එක ඔෆ් දැනටත් B ස්විච් එක ඔන් කරා හරි B ස්විච් එක ඔන් කරා එහෙනම් මොකද වෙන්නේ A ස්විච් එක ඕෆ් නම් මේ පැත්තෙන් A ස්විච් එක ඔන් වෙනවා B ස්විච් එක ඔන් නිසා මේ පැත්තෙන් A ස්විච් එක ඔෆ් වෙනවා දැන් මොකද වෙන්නේ විදුලිය මෙන්න මේ විදිහට B ස්විච් එක හරහා මෙතෙන්ට ගිහින් රයිට් A ස්විච් එක හරහා මෙන්න ගමන් කරනවා දැන් බලන්න පුතේ මේ විදිහට මේක විදුලිය ගමන් කිරීමක් සිද්ධ කරලා S කියන බල්බ් එක දැල් වෙනවා පැහැදිලිද එහෙමනම් එක ස්විච් එකක් හරි නේද එක ස්විච් එකක් හරි මේ විදිහට ඔන් වෙලා අනිත් එක ඔෆ් වුණා කියන්නේ බල්බ් එක පත්තු වෙනවා මෙතනත් එහෙමනේ A ස්විච් එක ඔන් වෙනවා B ස්විච් එක ඔෆ් වෙනවා මේක ඔෆ් නම් මෙතන ඔන් රයිට් එතන A ස්විච් එක මෙතනින් කැඩෙනවා මේක ඔෆ් වෙනවා පැහැදිලිනේ ආයි මෙහෙන් යනවා අනිත් පැත්ත එහෙමනම් 1.2 දැන් ළමයි ස්විචස් දෙකම ඔන් වෙනවලු හරි මෙතනින් දෙකම ඔන් වුණා ඉතින් මෙතනින් දෙකම ඔන් වුණාම මෙතනින් දෙකම ඔෆ් වෙනවා නෙමෙයි දෙකම ඔෆ් ඉතින් දැන් කොහෙන්ද මෙතනින් කරන්ට් එක යන්නේ මේ Aටයි Bටයි කරන්ට් එක යන්නේ නැහැ නේ කොහෙන්වත් එහෙනම් පද්ධතිය නැවත අක්‍රිය වෙනවා එහෙනම් ස්විචස් දෙකම ඔන් කරාම බල්බ් එක නිවෙනවා මේ තමයි පුතේ සත්‍යතාවගුව සත්‍යතාවගුව දැන් බලන්නකො මේ සත්‍යතාවගුව තුළ සිද්ධ වෙලා තියෙන්නේ අපි බලමු 0.0.0යි හරි 0.1 එහෙනම් මෙතන එකතු වීමක් නෙමේ වෙලා තියෙන්නේ නේද අර O ගේට් එකමයිනේ දැන් O ගේට් එකේ සිද්ධ වෙච්ච දෙයමයි මේ වෙලා තියෙන්නේ හැබැයි O ගේට් එකේ නම් 1.1නේ XOR ගේ 1.1 විතරක් 0යි අන්න ඒක තමයි ළමයි මෙතන සිද්ධ වෙච්ච අර වෙනස් දේ අමුතු දේ 1.1 ඉතින් 1.1 කියන මෙන්න මේ වෙනස් වෙච්ච දේ වෙනස පෙන්වන්න ඕන නිසා මේ ප්‍රකාශනය මෙන්න මේ විදිහට ලියනවා යාලා F සමානයි A XOR B කියලා මෙන්න මේ විදිහට නම් පුතේ නිකම්ම ධන කියන ලකුණ දාන්නේ නැතුව ඒක වටේ රවුමක් ඇදලා තමයි XOR පෙන්වන්නේ එහෙනම් මෙන්න බූලීය ප්‍රකාශනය XOR ට අදාළව බූලීය ප්‍රකාශනය එහෙනම් මේ පරිපතයෙන් අපි අවබෝධ කරගත්තා XOR වගේ ద్వාරයක් කොහොමද හැසිරෙන්නේ ස්විචස් දෙකම ඔන් නම් බල්බ් එක නිවෙනවා ස්විචස් දෙකම ඔෆ් නම් ඒත් බල්බ් එක නිමිලා හැබැයි ස්විචස් දෙකෙන් එකක් හරි ඔන්න වුණොත් මේ බල්බ් එක පත්තු වෙනවා එහෙනම් මේ වගේ උදාහරණ මේ එහෙම නැත්නම් මේ වගේ ගේට්ස් මොන වගේ තැන්වලද පාවිච්චි වෙනව ඇත්ත කියලාත් අපිට හිතේ පුතේ මේ වගේ ස්විචස් අපිට අපේ එදිනෙදා ජීවිතේ අපේ නිවස් තුල පවා භාවිතා වෙනවා පුතාලට පෙන්නන්නම් මේ විදිහේ උදාහරණයක් හිතන්නකො පුතේ තට්ටු දෙකක ගෙයක් තියෙනවා මෙන්න තට්ටු දෙක right මේ තට්ටු දෙකේ ගෙදර තරප්පු පෙලක් ඒ කියන්නේ පඩි පෙලක් තියෙනවා right අපි හිතමු පඩි පෙල right මෙන්න එහෙම අදිමු අපි හරි එතකොට දැන් මෙන්න මෙහෙම පඩි පෙලක් තියෙනවා බීමට right උඩ තට්ටුවත් ඔන්න ඔහොම තින් අදිමු නේද ගයක් වගේ පොඩක් 3D look එකට හරි එන වහලේ මෙහෙම තියෙනවා right මේකේ ඇතුළ ඔබට පේන්නේ දැන් පුතේ
මේ ගෙදර මේ තට්ටු දෙකම ආලෝකමත් වෙන්න බල්බ් එකක් තියෙනවා. F කියලා බල්බ් එක. අපේ බල්බ් එක වෙන තට්ටුවෙන් මෙහෙම එනවා. හරි. මේ බල්බ් එකෙන් ඉතින් අපිට උඩ තට්ටුවයි පහළ තට්ටුවයි දෙකමටම ආලෝකය දෙනවා කියලා හිතන්නකෝ. එතකොට පුතේ මෙතන බිත්තියේ තියෙනවා ස්විච් එකක්. මෙතන බිත්තියේ තියෙනවා ස්විච් එකක්. මේ තනි බල්බ් එකට ස්විචස් දෙකක් තියෙනවා. හරිද? ඔය ස්විචස් දෙක අපි මෙන්න මේ විදිහට දැන් අදිමු. ලොකුවට මං අන්නම් ස්විචස් දෙක. හරිද? හරි. මෙන්න මේ විදිහට ඔන්න දැන් ස්විචස් දෙකක් තියෙනවා කියලා හිතන්න. දැන් පුතේ මේක A ස්විච් එක, මේක B ස්විච් එක. හරිද? එතන මෙන්න බල්බ් එක. දැන් අපි ඔන්න උදේ පාන්දර හරිද? උදේ පාන්දර. දැන් ලයිට් එක මොනවා වෙලාද තියෙන්නේ? මේ ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පුතේ මේක දෙකම ස්විචස් දෙකම ඕෆ් කරපු නිසා බල්බ් එක ඕෆ්. හරි. උඩ තට්ටුවේ ස්විච් එක ඕෆ් වෙලා පහළ තට්ටුවේ ස්විච් එක ඕෆ් කරලා දැන් ඔන්න හරි. දැන් අපි උදේ පාන්දර නැගිටිනවා. අපි හිතමු අපි උදේ පාන්දර නේද? අපි ඔන්න මෙතන තමයි අපි හිටියේ. දැන් අපි නැගිටලා ඔන්න එනවා ස්විච් එක ගාවට. දැන් කරවලයිනේ. එළියක් නැහැනේ අපිට. එතකොට අපි ඇවිල්ලා මොකද කරන්නේ? B කියන ස්විච් එක දානවා. B ස්විච් එක දානකොට පුතේ A ඕෆ් වෙලානේ තිබුණේ. දැන් A පහළින් ඕෆ් කරලා. අපි දැන් උඩ පාන්දර ඔන්න ස්විච් එක ගාවට ඇවිල්ලා ඈනුමක් එහෙම නේද? ඈනුමක් එහෙම අරන ගමන් ස්විච් එක දානවා. දාපු ගමන් පුතේ බල්බ් එක පත්තු වෙනවා. හරි. දැන් ඉතින් අපි අපේ වැඩ කටයුතු ටික කරගෙන උදේ පාන්දර නේද? ගෙදර මේ උදේ දැන් 5ට විතරනේ හැරෙන්නේ. ඉතින් උදේ මේ වැඩ ටිකත් කරගෙන දැන් අපි ඔක්කොම කරගෙන දැන් මෙන්න ළමයි දැන් ලයිට් එක ඕෆ් කරොත් එහෙම කරුවලයි. හිතන්නකෝ ලයිට් එක ඕෆ් කළොත් කරුවලයි. පහළට එන්න පේන්නේත් නැහැ. දැන් ඉතින් අපි ඔන්න ලයිට් එක ඔන්න එකේ තියෙද්දිම පහළට එනවා. දැන් ඔන්න දැන් අපි ඉන්නේ පහළ. දැන් ආයි ලයිට් එක ඕෆ් කරන්න උට යන්න බෑනේ. දැන් අපි ගෙදරින් එළියට යන්න ඕනේ. දැන් ගෙදරින් එළියට යනකොට පුතේ අපි මොනවද කරන්නේ? ගෙදරින් එළියට යනකොට අපි මේ ලයිට් එක නිවන්න ඕනි. එතකොට පුතේ දැන් මේ ලයිට් එක දාලානේ තියෙන්නේ. ඒ කියන්නේ උඩ ස්විච් එක ඔන්න එකේ තියෙන්නේ. පහළ ස්විච් එක බිඳුවේ තියෙන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? B එකේනේ A ස්විච් එකත් ඔන් කරනවා. පහළින් පුතේ මේ පහළින් ඔන්න A ස්විච් එකත් ඔන් කරනවා. A ස්විච් එක ඔන් වෙච්ච ගමන් මොකද වුනේ? ස්විචස් දෙකම සමාන වෙච්ච ගමන් බල්බ් එක නිවෙනවා. දැන් අවුලක් නැහැ, කරදරයක් නැහැ. ගෙදරින් එළියට ගියා අපි. බල්බ් එක නිමුණානේ. ආයෙ රෑ වෙලා ගෙදර එනවා නේද? ආයෙ රෑ වෙලා ගෙදර ආවහම දැන් ආයෙ ස්විච් එක දාන්න ඕනි මෙතනින් උඩ තට්ටුවර නගින්න. පහළ තට්ටුවේ. දැන් මොකද කරන්නේ අපි? මෙතනදී පහළ තට්ටුවේ තියෙන ස්විච් එක ඕෆ් කරනවා. පහළ තට්ටුවේ ස්විච් එක ඕෆ් කරපු ගමන් උඩ එකයිනේ බල්බ් එක නැවත දැල් වෙනවා. එහෙනම් අපිට ඔන්න ඔය ආකාරයෙන් මේ බල්බ් එක දැල්වීම නිවීම කියන දේවල් ටික කරගැනීමේ හැකියාවක් තියෙනවා ළමයි. පැහැදිලිද? ඕක මේ විදිහට කරන්න පුළුවන්. මම මෙතන අර කතාවක් ගතපු නිසායි මේක මෙහෙම වුනේ. නැත්නම් A ස්විච් එක ඔන් එකේ තියෙද්දි B ස්විච් එක ඕෆ් කරත් මේ බල්බ් එක පත්තු වෙනවා. ඒක අපි දන්නවනේ. හරිද? A ස්විච් එක. එහෙමනම් මේ බල්බ් එක අපිට නිවන්න පුළුවන් ආකාර තියෙන්නේ දෙක. මෙන්න මේ ආකාර දෙක දරුවනේ. ස්විචස් දෙකම ඕෆ් නම් බල්බ් එක. ඒ වගේම ස්විචස් දෙකම ඔන් නම් බල්බ් එක නිවෙනවා. හැබැයි ස්විචස් දෙකෙන් එකක් හරි ඔන් වුණොත් බල්බ් එක ඔන් වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ස්විචස් වලට අපි කියනවා පුතේ two way switches. two way කියන්නේ එක බල්බ් එකකට වේස් දෙකක්, පාරවල් දෙකක් මේකට තියෙනවා. two way switches. two way switch. ඉතින් මේවා මතක තියාගන්න. මේවා අපිට පුළුවන් පුතේ හදාගන්න ගෙදර ගේට් එකට නේද? දැන් මේ ගෙදරම ඔය two way switch එක අමතක කරලා දැන් හිතන්න පුතේ තව මේ උදාහරණයක්. දැන් මේක ප්‍රායෝගිකව අපි කොහොමද පාවිච්චි කරන්න කියන එකනේ තියෙන්නේ. දැන් පුතේ මෙන්න ගෙදර. දැන් ගෙදර මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් තියෙනවා පුතේ ගෙදර ගේට් එක. මේ විදිහට. ඉතින් දැන් අපි ගේට් එක ගාවට ආවහම කරුවලයි. එතකොට අපිට පුළුවන් මෙතෙන්ට බල්බ් එකක් දාගන්න. නේද? අපි මේ ගේට් එකේ බැම්මේ තියෙනවා ස්විච් එකක්.
මෙතනින් ස්විච් එක දානවා. බල්බ් එක පත්තු වෙනවා. ගෙදෙට්ට ආවට පස්සේ ගේ ඇතුළට ආවහම මෙතන තියෙනවා තව ස්විච් එක. අපිට ආයි මේ බල්බ් එක ඕනේ නැත්නම් ආයි මෙතනින් ගේට් එක ගාවට යන්න බැහැනේ. අපි මෙතනින් ස්විච් එක දානවා. ඉතින් 1 වෙච්ච ගමන් මොකද වෙන්නේ? බල්බ් එක නිවෙනවා. ආයි අපිට උදේ පාන්දර යනකොට ගේට් එක ගාව පේන්නේ. අපි මෙතනින් ස්විච් එක ඕෆ් කරනවා. මෙතන 1යිනේ බල්බ් එක පත්තු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි අපි එළියට යනකොට ලයිට් එක දාලා ගිහින් වැඩක් නැහැනේ. ආයි මෙතනින් ස්විච් එක ඕෆ් කරනවා. ඔන්න බල්බ් එක නිවෙනවා. දැන් පැහැදිලිනේ පුතේ. ඉතින් මේ ආකාරයට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒතර ගෙදර ඉන්න කාට හරි ආයි මේ ස්විච් එක දාගන්න ඕනේ නම් මෙතනින් එක කරනවා. මෙයා බිඳුව තියෙද්දි මෙයා පත්තු වෙනවා. ආයි ගෙදර ඉන්න කෙනෙක්ට නම් මේක පත්තු කරගන්න පුළුවන්. එහෙනම් ස්විචස් දෙකක්. two way switches. two way switches. එන්න මතක තියාගන්න. ඔන්න two way switch එකක් තමයි මේ XOR කියන ద్వාරය සම්බන්ධ කරලා අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මේ උදාහරණත් එක්ක මම මේ පැහැදිලි කරේ පුතාලට මේ කොටස හොඳටම අවබෝධ වෙන්න. මොකද විභාගය තුලදී අපෙන් එකපාරින්ම XOR ద్వාර ගැන අහන්නේ නැහැ. අපෙන් අහන්නේ මේ උදාහරණ පිළිබඳව. එතකොට පුතේ මේකෙදි ඔබ මතක තියාගත යුතු ප්‍රධාන කාරණා දෙක තමයි මේ විදිහට point wise කරලා අපි ලියනවා නම් මම තරු දෙකක් දාලා මේකේ ප්‍රධාන කාරණා දෙක පැහැදිලි කරන්න. මේ XOR ద్వාරයේ ප්‍රධාන ලක්ෂණ කාරණාව තමයි input සමාන විට හරිද? input සමාන විට ප්‍රතිදානය නේද? ප්‍රතිදානය බිඳුව වේ. නැත්නම් අපි කියනවා සමාන ඉන්පුට් ඇති අවස්ථාවක ප්‍රතිදානය අසත්‍ය වේ. දැන් අසමාන ඉන්පුට් ඇති විට ප්‍රතිදානය සත්‍ය. එහෙම නැත්නම් එක සත්‍ය. එහෙම නැත්නම් එක වේ. ඔය තියෙන්නේ XOR ద్వාරයේ ලක්ෂණ දෙක. මොනවාද පුතේ? ඉන්පුට් සමාන විට ප්‍රතිදානය බිඳුව වේ. අසමාන ඉන්පුට් ඇති විට ප්‍රතිදානය සත්‍ය වේ. ඔය දෙක මතක තියාගන්න හොඳට. මේ දෙක තමයි අපෙන් අහන්නේ. හරිද? අපිට මේ අවසාන අවුරුදු වල පවා XOR ద్వාර වලින් අපිට ප්‍රශ්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේක හොඳට අවබෝධ කරගන්න. එහෙමනම් නැවතත් මම මතක් කරනවා. මේ තියෙන්නේ XOR ద్వාරය ප්‍රතිදානය සත්‍ය වන්නේ ආදානයන් එකක් පමණක් සත්‍ය අවස්ථාවකදී ඔව් ඇත්ත. මේ ප්‍රතිදාන සත්‍ය වෙලා තියෙන්නේ ආදාන මේ විදිහට එකක් පමණක් සත්‍ය අවස්ථාවකදී මේ තියෙන්නේ ඒවා. එහෙනම් XOR ගේ හැසිරීම මේ විදිහයි. ඔන්න පුතේ ඒකේ සංකේතය ධන ලකුණ වටේට රවුමක් ඇඳා. එහෙම උනේ 1 බිඳුව වෙච්ච නිසා. මොකද 1 බිඳුව වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඕදවාරයක් විදිහට නෙවෙයි මේක සිද්ධ වුනේ. ඉතින් මේකේ පරිපතය මේ තියෙන්නේ මේක අපිට මතක තියාගන්නවත් මේවා කටපාඩම් කරගන්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ දරුවනේ. මම මේ XOR වගේ ద్వාරයක් කොහොමද බැටරි කයිල් එකට බල්බ් එකක් අමුඩලා හැසිරෙන්නේ කියන ඒ කාරණාව තමයි මෙතනදී පෙන්눔 කරේ. ඉතින් පුතේ මෙතනදී බේසික් ගේට්ස් වර්ග 4ක් විදිහට සලකන not ద్వාරය, O ద్వාරය, AND ద్వාරය, XOR ద్వාරය අපි මේ සාකච්ඡා කරේ. ඉතින් පුතාලට මෙතනදී බේසික් ගේට්ස් තුනක් සම්බන්ධ කරමින් මම හෝම්වර්ක් කිහිපයකුත් ලබා දුන්නා. ඉතින් XOR ద్వාරයෙන් පස්සේ අපි කතා කරන්න යනවා සංයුක්ත ద్వාර පිළිබඳව. ඉතින් මේ කොටසින් අපි දැනට මේ මූලික ద్వාරයන් 4 පැහැදිලි කරලා අවසන් දරුවනේ. ඉතින් සංයුක්ත ద్వාර පිළිබඳ අපි ඊගාව පාඩම් මාලාවේදී හම්බ වෙනකන් මේ කොටස මෙසේ අවසන් කරනවා.